අයිබෝවන් හයි ශ්‍රේණිය අන්තිම වීඩියෝ එක ජනවාරි මාසයට අදාළව මේ වෙනකොට වීඩියෝ 4ක් දාලා මුල් පාඩම් 3ම දැන් තුන්වෙනි පාඩමේ තව චුට්ටක් ඉඳලා තියෙනවා මොකද්ද සංඛ්‍යා බෙදීම සහ 10 බඩ වලින් ගුණ කිරීම සහ බෙදීම කියන මේ පොඩි කැලේ දෙක විතරක් වෙලා තියෙන්නේ. දැන් අද අපි හදන්නේ ඒක ඉවර කරන්න. හැබැයි ඊට කලින් අපි එදා දුන්න අභ්‍යාස ටිකේ උත්තර ටික බලලා ඉන්න ඕනේ. මේ ඒකේ චූටි පොඩි අවුලක් තියෙනවා පළවෙනි ගානේ බලන්න පිටු අංක 12. අපි වෙනගෙන හරි වැඩි දා ගන්න පුළුවන්. බලන්න තියෙන්නේ නම් හැබැයි 34 අඩු කිරීම 25 කියලා. හරිනම් ඕක දැන් අපේ ඔය ගණන් සෙට් එක එකතු කිරීමෙන්ද එකතු කිරීම වෙන්න ඕනේ. ඒ කවුරු හරි අඩු කරන්න දන්නේ නැත්තේ නෑ නේද? 14න් එකක් ගිහ 5ක් ගියාම 9යි. මෙතන 2යි දෙකෙන් දෙකක් ගියාම බිඳුවයි. උත්තරේ 9 කියලා ගත්තා නම් ඒක කමක් නෑ. එහෙම නැත්තම් කවුරු හරි දැකලා මෙතන එකතු කිරීම වෙන්න ඕනේ හේතුව මේ ගණන් සෙට් එකම එකතු කිරීම හින්දා 9යි 5යි මෙතන එකතු කිරීම දාලා 59 කිව්වත් මට කමන්නේ. තියෙන විදියටම හදලා 9 කිව්වත් කමන්නේ. ඒක චූටි මේ ටයිප් කරනකොට පොඩි වැරද්දක් මේ ලකුණේ වෙලා තියෙනවා. ඒ හින්දා 59 නම් අදන එකතු කිරීම ඔයා කරගන්න ඕනේ. එහෙම නැත්තම් තියෙන විදියට නම් 9 එන්න ඕනේ. හරි ඒක ඒ විදියට හදන්න. එහෙනම් මෙන්න දැන් අපි යනවා එතනින් පස්සේ ප්‍රශ්නයක් නෑ. මෙන්න බලන්න දෙවෙනි ගාන ඔයාලට තියෙනවා 126 එකතු කිරීම 352. ඕකනේ වෙන්න ඕනේ. දැන් කෙලවරේ ඉඳන් එකතු කරගත්ත හැකි. 6යි 2යි 8යි. හරි. 5යි 2යි 7යි. හරි. 3යි 1යි කීයද වෙන්නේ? එහෙනම් උත්තරේ එනවා 478යි කියලා. මම යනවා මගේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා ඔයාලට කොහොමද? 597 එකතු කිරීම 398 කියලා. බලමු කෙලවරේ ඉඳන් තමයි එකතු කරගන්න ඕනේ. මෙන්න එකතු කරගත්තොත් 7යි 8යි 15යි. 15න් 5 දානවා එකක් ඉතුරුයි. 9යි 9යි 18යි මේ එකයි 19යි 19න් 9 දානවා ආයි එකක් ඉතුරුයි 5යි 3යි 8යි මේ එකයි 9යි එහෙනම් උත්තරේ එනවා 995යි කියලා. මේවා ලේසි හදන්න දෙයක්වත් නැහැ. අභ්‍යාසය හදන්න ඕනේ හින්දා හදුන් මෙන්න හතරවෙනි ගාන 728 එකතු කිරීම 469 බලමු එහෙනම් එකතු කරලා කෙලවරේ ඉඳන් 8යි 9යි 9යි 8යි 17යි 17න් දාන්නේ 7 එක යන්න ඕනේ එහා පැත්තට 2යි 6යි 8යි මේ එකයි 9යි එතකොට 7යි 4යි 11යි 11ම දාන්න වෙනවා. එහෙනම් උත්තරේ එනවා 1197යි කියලා. පැහැදිලිනේ? හරි හතරවෙනි ගාන මෙන්න මම පස්වෙනි ගාන. බලන්න පස්වෙනි ගාන තියෙනවා 375 ඕගොල්ලෝ හරියට දාගන්න 689 171 කීයක් තිබ්බත් කමන්නේ තියෙන්නේ එකතු කරන්න සාමාන්‍ය විදියට එකතු කරා යන්නේ 9යි 5යි 14යි 14යි 1යි 15න් 5 දානවා එකක් ඉතුරුයි. හරි 7යි 8යි 15යි 15යි 7යි 22යි 22යි 1යි 23න් 3 දානවා දෙකක් ඉතුරුයි. 6යි 3යි 9යි 9යි 1යි 10යි 10යි 2යි 12යි. එහෙනම් මෙන්න මගේ උත්තරය ආවා 1235යි කියලා. පැහැදිලිනේ? හරි නම් මෙන්න මම යනවා මගේ 6 වෙනි ගානට. රෝම ඉලක්කම් 6. මොකද්ද ගාන තියෙන්නේ? 1438 එකතු කිරීම 2680. බලමු කෙලවරේ ඉඳන් එකතු කරලා 8යි 0යි 8යි 8යි 3යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 6යි 4යි 10යි 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 2යි 1යි 3යි අර 1යි කීයද වෙන්නේ? 4යි. නම් උත්තරේ එනවා 4118යි කියලා. හරි මෙන්න මම යනවා මගේ 8 වෙනි ගානට. නෑ 7 වෙනි ගානට. තියෙන්නේ 85. අපි දන්නවා අග ඉලක්කම් තමයි එක කෙලින් එනවා නම් 2 9 පිට පැනලට කමක් නෑ. 4 6 දැන් කෙලවරේ ඉඳන් එකතු කරා යන්න ඕනේ. මෙන්න 5යි 6යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 8යි 4යි 12යි අර 1යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. 9යි 1යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 3යි අර 2යි අරකයි 3. එහෙනම් උත්තරේ එනවා 3031යි කියලා. ඊළඟ එක මෙන්න බලන්න ඒක ලියලා තියෙන විදිය වැරදි ඇත්තටම මම හිතන්නේ 2753 වෙන්න ඕනේ එකතු කිරීම 489. හරි. එහෙනම් දැන් තියෙන්නේ එකතු කිරීම පේන්නේ නැද්ද දන්නේ ඒවට දැනගන්න එකතු කිරීමේ ගණන් සෙට් එකනේ. දැන් එකතු කරගන්න ඊවනේ කෙලවරේ ඉඳන් 3යි 9යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 5යි 8යි 8යි 5යි 13යි මේ එකයි 14න් 4 දානවා එකක් ඉතුරුයි. 7යි 4යි 11යි 1යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 3යි නම් උත්තරේ එනවා 3242යි. ඉතින් ඔය තමයි පළවෙනි ගණන් 8 ඉඳන් ඒවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් අමාරු නෑ පොඩ්ඩක්වත්.
හරි අපි මේ වෙලා තියෙනවා අර චුට්ටකින් ඒ හින්දා අඩුපාඩුවක් වෙනවා පස්සේ හදාගන්න. දැනට හදන්න එපා. ඔහොම යන්න. මෙන්න ඊළඟට අංක දෙකේ තියෙනවා ගණන් හතරක්. ඒකත් මම හදනවා ඉන්න වෙලා දෙන්නම් මේක අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. 176 මේ එකතු කිරීම 217 කිව්වනේ. මේ හරහටම කරන්න පුරුදු වෙන්න බැරි නම් පහට ලියලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එකම උත්තරේ එනවා. යා කෙලවරෙන් පටන් ගත්තොත් 6යි 7යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. 7යි 1යි 8යි අර 1යි 9යි 1යි 2යි 3 නම් උත්තරේ එනවා 393යි කියලා. මම ගත්තොත් රෝමි ලක්ෂණ දෙක. මොකද්ද තියෙන්නේ? 352 එකතු කිරීම 189. බලන්න කෙලවරේ ඉඳන් පටන් ගන්න ඕනේ. 2යි 9යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 8යි 5යි 13යි 1යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 1යි 5යි නම් මෙන්න මගේ උත්තරය ආවා 541යි කියලා. හරි පහට ලියලා කළත් ඕක මේ ඒඳ ප්‍රශ්නයක් නෑ. ඕක බැරි කෙනෙක් නම් පහට ලියලා හදලා උත්තරේ දාන්න. මෙන්න අංක 3. බලන්න 2187 එකතු කිරීම 1854. බලන්න කෙලවරේ ඉඳන් එකතු කරා යම්. 8යි 7යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 8යි 5යි 13යි අර 1යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. 1යි 8යි 9යි අර 1යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 2යි 1යි 3යි අර 1යි 4යි නම් උත්තරේ එනවා 4041යි. රෝමිලාකම් 4 බලන්න චුට්ටක් හරියට බලයියන් අගේ ඉඳන් ඒකට වරදින් නැමෙන්න 1987 තියෙනවා. හරි 36ක් තියෙනවා. ඊළඟට ආයි එකතු වෙන්න 171ක් තියෙනවා. බලන්න කෙලවරේ ඉඳනුයි එකතු වෙන්න ඕනේ මෙන්න 7යි 6යි 13යි 1යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. හරිනේ 8යි 3යි 11යි 11යි 7යි 18යි 18යි මේ 1යි 19න් 9 දානවා එකක් ඉතුරුයි. මෙන්න 9ට මේක එකතු වෙන්න දෙයක් නෑ. 9යි 1යි 10යි අර 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. එයයි මෙයයි ගත්තාම 2යි නම් උත්තරේ එනවා 2194ක්. ඔයාට ප්‍රශ්නයක් නම් ඔයා කටුකොලයක කෝකටත් යට පැත්තට එකතු කරලා බලන්න 36යි එකතු වෙන්න ඕනේ 171යි බලමු. 14න් 4 දානවා එකක් ඉතුරුයි. 11යි 7යි 18යි අර 1යි 19න් 9 දානවා එකක් ඉතුරුයි. 10යි 1යි 11න් 1 දාන එකක් විදිහට වෙනවා බලන්න. අර උත්තරේ මෙනවා. ඉතින් මෙහෙම ලියන්න දෙයක් නැහැ. පහළට ලියලා දෙයක් නැහැ. හරහට කළා නම් උත්තරේ එනවා. හරි ඉතින් ඔය තමයි පළවෙනි ගණන් ටික. හරි ලා ගන්න. මොකද ගොඩක් වෙලා තියන්න හේතුවක් නැහැ. එකතු කිරීම කාටවත් බැරි වෙන්න දෙයක් නැහැ. හරි විනාඩියක් තියන්නම් මම මකනවා ඉක්මනට. හරිද මකනවා නේද? මේ පළවෙනි එකට මට කමන්නේ නැහැ 9 ගත්තත් නැත්නම් එකතු කිරීම ඕගොල්ලෝ හදලා 59 ගත්තත් කමන්නේ නැහැ. කොහොම හරි හරි උත්තරේ එන්නයි ඕනේ. හරි බලමු වගන්ති ගණන් තුනක් තියෙනවා. ඒකනත් අපි කිව්වා වගන්ති ගොඩක් ඕනේ නැහැ. තියෙන විදියට හැදුවා අන්තිමට වාක්‍යයක් එක්ක උත්තරේ ලියුවා. මෙන්න මම කියනවා තුන්වෙනි ගාන. අංක 3. මොකක්ද කියන්නේ? ඉඩමක ඇති පොල් ගස් වලින් ජනවාරි මාසයේදී පොල් ගෙඩි 1846ක්ද මාර්තු මාසයේ පොල් ගෙඩි 1384ක්ද කඩන ලදී. මාස දෙකේදී කැඩු මුළු පොල් ඉතින් මුළු පොල් ගාන නම් ජනවාරි මාසේ ගානයි මාර්තු මාසේ ගානයි එකතු වෙන වෙනම මෙන්න ජනවාරි මාස ඔයාට දෙනවා 1846යි. එයාට එකතු වෙන්න ඕනේ මාර්තු මාසේ කඩපු 1384. ඕකනේ වෙන්න ඕනේ. හරි දැන් එකතු කරගන්න 6යි 4යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 8යි 4යි කියන්න 12යි මේ 1යි 13න් 3 දානවා එකක් ඉතුරුයි.
8යි 3යි 11යි අර 1යි 12න් දෙක දානවා එකක් විතරයි. 1යි 1යි 2යි අර 1යි 12. එහෙනම් මෙන්න අවසානට ඉස්සරහින් වාක්‍යයක් එනම් මොකද්ද? මේක මුළු පොල් ප්‍රමාණය කිව්වත් මට ඇති. එහෙම නැත්නම් මාස දෙකේදී කැඩුව මුළු පොල් ප්‍රමාණය කිව්වත් කමන්නේ නැහැ. මුළු පොල් ප්‍රමාණය කිව්වත් කමන්නේ නැහැ. උත්තරය අවසානටම දානවා 3230යි. විභාගයේ අනිවාර්යෙන් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවාමයි. ඉතින් බය වෙන්න එපා. මෙහි මරපෙලක් කියලා ජනවාරි මාසයේ කැඩුව පොල් ප්‍රමාණය කියලා මේක දාන්න. එකතු කිරීම මාර්තු මාසයේ කියලා මේක දාන්න. මුළු පොල් ප්‍රමාණය කියලා ගන්න. එච්චර ඒවා ඕනේ නැහැ. අපි දන්නවානේ. අන්න මේ දෙක එකතු කරලා උත්තරේ ගන්න. අවසානට වාක්‍ය නම් මුළු පොල් ප්‍රමාණය කියලා 3230යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. විභාගයේ කෙටි ප්‍රශ්නයකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකම හම්බ වෙනවා. ලොකු දෙවනි පත්‍ර පද ලකුණු දෙක නම් දෙකම හම්බ වෙනවා. එහෙනම් බය වෙන්න එපා. වාක්‍ය තුනම ලියන්න ඕනේ නැහැ. ඔයා හදලා පෙන්නන්න. අවසානට වාක්‍යයක් එක්ක උත්තරය ලියන්න. තේරෙනවනේ? හරියන් අපි 4 වෙනි ගාන. සපත්තු නිෂ්පාදන ආයතනයක ජනවාරි මාසයේදී සපත්තු 1395ක්ද? හරි. පෙබරවාරි මාසයේදී සපත්තු 1426ක්ද? මාර්තු මාසයේදී සපත්තු 1737ක්ද නිෂ්පාදනය කරන ලදී. මේ අනුව මාස 3ේදී නිෂ්පාදනය කරන ලද මුළු සපයි කියන්නේ ඔය තුනම එකතු වෙන්න නෙවෙයි අරින වාක්‍ය ලියනවා නම් ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ ඕනේ එකතු කරලා පෙන්නන්න අවසාන ඉස්සරහම මාස 3 මුළු සපත්තු ප්‍රමාණය. හරි මුළු සපත්තු ප්‍රමාණය හරි කියලා උත්තරේ දැන් මෙච්චරයි. එහෙනම් මෙන්න මම කරනවා මගේ 4 වෙනි ගාන. කියන්නේ ජනවාරි මාසයේ 1395යි. හරි එයාට එකතු වෙන්න ඕනේ පෙබරවාරි මාසයේ 1426යි. එයාට එකතු වෙන්න ඕනේ මාර්තු මාසයේ 1737ක්. ඔය තුන අගයන් තුන තමයි ඔයා එකතු කරගන්න ඕනේ. හරි බලමු එකතු කරලා 6යි 5යි 11යි 11යි 7යි 18න් 8 දානවා එකක් ඉතුරුයි. 9යි 2යි 11යි 11යි 4යි නෙමෙයි 11යි 3යි 14යි මේකයි 15න් 5 දානවා එකක් ඉතුරුයි. 3යි 4යි කියන්නේ 7යි 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 14යි මේකයි 15න් 5 දානවා එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 1යි 3යි අර 1යි 4යි. මෙන්න උත්තරය ආව 4558යි. ආයි ඕනම් හරිද බලමු. 11යි 7යි 18න් 8 දැම්මා එකක් ඉතුරුයි. 9යි 2යි 11යි 3යි 14යි අර 1යි 15න් 5 දැම්මා එකක් ඉතුරුයි. 7යි 7යි 14යි අර 1යි 15න් 5 එකක්. ඔනම් උත්තරේ හරි. අවසානට ලියන්න වාක්‍යයක් මොකද්ද? මාස 3ේදී නිෂ්පාදනය කළ මුළු සපත්තු ප්‍රමාණය. එහෙම නැත්නම් මුළු සපත්තු ප්‍රමාණය කියනට වඩා හොඳයි. හැබැයි මාස 3ේදී නිෂ්පාදනය කළ මුළු සපත්තු ප්‍රමාණය. එම වාක්‍යයක් ලිව්වා. අපි ලිව්වා උත්තරය 4558යි කියලා. එහෙම තමයි කරන්න ඕනේ. හරි. මෙන්න අවසානයේ ප්‍රශ්නාංක 5. බලන්න මොකද තියෙන්නේ කියලා. ව්‍යාපාරිකයෙකු වන නිමල් පළමු වන දිනයේදී රුපියල් 810ක්ද දෙවන දිනයේදී රුපියල් 985ක්ද තුන්වෙනි දිනයේදී රුපියල් 1130ක්ද වශයෙන් ආදායම් ලැබිය. නිමල් මෙම දින තුනේදීම ලැබූ මුළු ආය කියන්නේ එකතු වෙන්නයි ඕනේ. න පළවෙනි දවසේ 810යි. එයාට එකතු වෙන්න ඕනේ ගණන් ටික මට කියන්න දැන්. දෙවන දවසේ 985යි. මේ කෙලින්ම තමයි 985. තුන්වෙනි දවසේ 1130යි. අග ඉලක්කනුයි එක කෙලින් එන්න ඕනේ මෙන්න 1130. හරිනේ. හරි දැන් ඕනේ මේ තුනේම එකතු වෙනනම් දැන් මම එකතු කරලා ගන්නවා. ඊට මදිද? 1130 මෙන්න එකතු කරනවා. 5යි බිඳුව කියන්නේ 5මයි. 8යි 1යි 9යි 9යි 3යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 8යි 9යි 17යි 17යි 1යි 18යි අර 1යි 19න් 9 දානවා එකක් ඉතුරුයි. එහෙනම් මෙන්න මට උත්තරය ආවා 2925ක්. බලමු ආයිසරයක් 5යි 12න් 2 එකක් ඉතුරුයි. 18යි අර 1යි 19න් 9 එකක් ඉතුරුයි දෙක. එහෙනම් මෙන්න මොකක්ද වෙන්න ඕනේ? දින 3ේදී ලැබූ මුළු ආදායම. එහෙනම් වාක්‍ය වෙන්න ඕනේ. මම ලියන්න ඕනේ නැහැ දින 3ේදී ලැබූ මුළු ආදායම කීයද? 2925යි. රුපියල් අනිවාර්යෙන්ම ඒකක දාන්න පුරුදු වෙන්න. රුපියල් නම් රුපියල් ඕනෙමයි. බලන්න උඩේ ඒවා මේක පොල් ගෙඩියේ හින්දා ඒකකයක් වෙනම නෑ. පොල් ගෙඩි මෙච්චරයි. මේක සපත්තු. ඒක සපත්තු ඒකකයක් නෑ. රුපියල් නම් අනිවාර්යෙන්ම රුපියල් දැමිය යුතුයි. හරි මෙන්න කියනවා ගණන් තුන. කිසි ප්‍රශ්නයක් නෑ. ඕන කේට ඔක්කොම ලකුණු හම්බ වෙනවා. හැදුවා ඉස්සරහ එක වාක්‍යයක් එක්ක උත්තරේ ලිව්වා. මේ මුළු පොල් මාස 3ේදී මාස 2 කැඩුව මුළු පොල් ප්‍රමාණය.
මාස 3 නිෂ්පාදනය කළ මුළු සපත්තු ප්‍රමාණය මේ තියෙන දින 3 මුළු ආදායම. හරි. ගොඩක් වෙලා තියන දෙයක් නැහැ හැමෝගෙම හරි ඇති. ඉතින් මම මකනවා අඩුපාඩුවක් තියනවා ඉක්මනට හදාගන්න. මේ එකතු කරන අඩු කරන ගණන් එහෙම වර්ධින්න හේතුවක් නැහැ. මොකද අපි පදනම් පාඨමාලාවෙත් මේක කළා. එදා දීපතියෙත් මේක ඉගෙනුවා කලින් වීඩියෝ එකේ. ඒක මේව දැන් වර්ධින එකක් නැහැ. මේ අහන්නකො. දැන් මෙන්න මෙහෙමයි අහන්න. පිටු අංක 13 තියෙනවානේ අඩු කිරීම ගණන් 6ක්. ඒ 6 මම බලන්නේ නැහැ මේ වෙලාවේ. ඕගොල්ලෝ අම්මලාට හරි තාත්තාට හරි කියලා තාත්තට හරි කියලා මේ ගණන් ටික බලලා උත්තර ටික දාගන්න. අඩු කරන එක ඕන කෙනෙක්ට පුළුවන් නේ. දැන් හරිද කියලා බලලා උත්තර ටික දාගන්න. හරිනේ? හරි දාගන්න. එහෙනම් අම්මලාට හරි දීලා හරිය දාගන්න. ඒ ගණන් 6. අරවට මම 14 පිටුවේ වගන්ති ගණන් දෙක හදලා පෙන්නනවා. ඒ දෙක ඕගොල්ලෝ දැන් හරි වෙලෙයි දාගන්න. පැහැදිලි හැමෝටම මෙන්න 14 පිටුවේ උඩම ගාන. පොල් ගෙඩි 475ක් රැගෙන ගිය නිමල් හරි. ඉන් පොල් ගෙඩි 293ක් විකුණුවේ නම් ඉතින් නම් වෙන්න ඕනේ 475න් 293ක් අඩු කරන එක මෙන්න මම කරනවා අංක 3 පිටු අංක 14 උඩම තියෙන වගන්ති ගාන මම හදන්නේ 475 ගුණ ඒකෙන් අඩු වෙන්න ඕනේ 297ක් විකුණු ප්‍රමාණිත කොට ඉතිරි ගානේ මෙන්න 5න් 7ක් බෑ එකක් ගත්තහම 15න් 7ක් 8යි මෙතන දැන් තියෙන්නේ 6 6න් 9ක් බෑ එකක් ගත්තහම 16න් 9ක් 7යි මෙතන දැන් තියෙන්නේ 3 3න් දෙකක් ගියාම එක එනම් මෙන්න උත්තරය ආවා 170 එහෙනම් අවසානට එක වාක්‍යයක් මොකද්ද ඔය ආවේ ඉතිරි පොල් ගෙඩි ගණන නෑ මම ලියන්න යන්නේ නෑ ඉතිරි පොල් ගෙඩි ගණන කීයද වෙන්නේ 178යි ඒක හරි දාගන්න හරනම් අංක 4ක් මම කරලා පෙන්නනවා මෙන්න අංක 4 රැස්වීමකට සහභාගී වූ 300කින් පිරිමි 192ක් සිටියේ නම් එහි සිටි ගැහැණුන් ඉතින් 300න් 192ක් පිරිමි කියන්නේ අනික් කට්ටිය ගැහැණු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න 300න් අඩු වෙන්න ඕනේ මුළු ඔක්කොම 300යි. 300න් අඩු වෙන්න ඕනේ 192ක්. ඕකනේ වෙන්න ඕන නම් කෙලවරෙන් පටන් ගත්තොත් මෙහෙට ගත්තොත් හරි මෙතනට ගන්න වෙනවා මේ බිඳුවෙන් දෙකක් බෑ මෙයාගෙත් නෑ මෙයාගෙන් ගන්නේ. මෙයා 10 වුණා ඒකෙන් ගත්තාම මෙයා 10යි මෙයා 9යි. හරිනේ? දැන් මෙයා 10යි 10න් දෙකක් ගියාම 8යි. මෙතන තියෙන 9 9න් 9ක් බිඳුවයි මෙතන තියෙන දෙක දෙකෙන් එකක් එකයි නම් උත්තරේ එනවා 108 එහෙනම් ඔය කියන්නේ මොකක්ද ගැහැණුන් ගණන රැස්වීමේ සිටි ගැහැණුන් ගණන කීයද වෙන්නේ 108යි 108යි ගැහැණුන් ගණන කිව්වත් ඇති ඉතින් පුරුදු වෙන්න මේ වගේ එක වාක්‍යකින් ගණන හදාගන්න හරි බලන්න ඉතින් ඒ දෙක මම හදලා පෙන්නුවා කලින් පිටුවේ ටික අම්මලාට කියලා බලාගන්න හේතුව අඩු කිරීම ඕන කෙනෙක් දන්නවා අඩු කරලා උත්තර ටික හරි වෙලෙන් දාගෙනම අනිත් දවසේනකොට අරන් එන්න ඕනේ ටියුට් එක ඒක නම් ටික විතරක් හදලා පෙන්නුවා හරිද? හරි එකත් හරි එහෙනම්. එහෙනම් එන්න පිටු අංක 15 තියෙන ගණන් ටිකෙත් පිටු අංක 15 ගණන් ටික මම හදලා පෙන්නන්නම්. ඒක ගුණ කිරීම ටිකක් සංකීර්ණ ගණන් ලොකු ගණන් තියෙන නිසා මම ඒක හදලා පෙන්නන්නම්. මෙන්න
එන්න පිටු අංක 15 මම හදලා පෙන්නනවා සම්පූර්ණ පිටුවම. එන්න පළවෙනි ගාන තියෙනවා බලන්න 643 හදන්න එපා කවුරුවත් හරනම් හදාගත්ත වැරදි නම් හදාගන්න වෙලාවක් දෙන්න නැහැ. 643 ගුණ වෙන්න ඕනේ 4 වෙන්නේ. කෙලවරේ ඉඳන් 4 වරක් 3 12න් 2 දානවා එකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 1යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. 4 වරක් 24යි 1යි උත්තරේ එනවා 25යි මෙන්න. මගේ උත්තරේ ආවා 2572යි. ඒ පළවෙනි ගාන. මෙන්න දෙවෙනි ගාන මට තියෙනවා 59 ගුණ කිරීම 36. 59 ගුණ කිරීම 36. කොහොමද තියෙන්නේ? දැන් ඉස්සෙල්ලාම 36 වරක් චක්‍රයෙන් ගුණ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මුලින්ම තියෙන්නේ මුලින්ම තියෙන සංඛ්‍යාවෙන් ගුණ කළා. 6 වරක් 9. 54න් 4 දානවා 5ක් ඉතුරුයි. 6 වරක් 5 30යි 30යි මේ 5යි ඔයාට එනවා 35. ඉන්න දැන් මේ වෙලාවේ මේ උගන්වනවා නෙමෙයි හේතුව මේවා උගන්වලා තියෙන ඒවා මේ ගණන් ටික සාකච්ඡා කරලා විතරයි. හරි ඊළඟට 6න් ගුණ කරලා ඉවරයි ඊළඟට 3යි. දැන් අර වගේමයි 3 වරක් 9 27යි 27න් 7 දාන්නේ. වෙයි මතක් කරලා එකක් පන්න. මේ පැත්තට එන මෙන්න 27න් 7 දානවා දෙකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 15යි මේ දෙකයි 17යි. දැන් තියෙන්නේ ওই දෙක එකතු කරගන්න මෙන්න 4යි 7යි 5යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. ඒ එකයි මේ එකයි දෙකයි. එහෙනම් උත්තරේ එනවා 2124ක්. හදන්න එපා. හරිනම් හරි දාගන්න. වැරදි නම් ඉන්න. මෙන්න අංක 3 30. නෙමෙයි අංක 3. මොකද තියෙන්නේ? 248 බලන්න ගුණ කිරීම 70. හරියට බලන්න අර වගේම අය 70 වල චක්‍රයෙන් ගුණ කරන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලා කෙලවරේ ඉලක්කෙ ඉස්සෙල්ලා බිඳුවේ. මෙන්න බිඳු වරක් 8 බිඳුවයි බිඳු වරක් 4 බිඳුවයි බිඳු වරක් 2 බිඳුවයි. ඔන්න බිඳුවෙන් ගුණ කරලා ඉවරයි. ඊළඟට 7න් මෙන්න 7 වරක් 8 56යි 56න් 6 දාන්න එකක් පන්නලා 5ක් ඉතුරුයි. 7 වරක් 4 28යි 28යි 5යි 33යි 33න් 3 දානවා 3ක් ඉතුරුයි. 7 වරක් 2 14යි 14යි 3යි 17යි. දැන් එකතු කරගන්න ඕනේ බිඳුවයි 6යි 3යි 7යි 1යි නම් උත්තරය ආවා 17360යි. ඒ ප්‍රශ්නාංක 3. බලමු ප්‍රශ්නාංක 4. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. 346 ගුණ කිරීම 73 මෙන්න 346 ගුණ කිරීම 73 අපි දන්නවා 73න් ගුණ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලා 3න් 3 වරක් 6 18න් 8 දානවා එකක් ඉතුරුයි. ඒ එක මෙතනින් ලියුවා ප්‍රශ්නේ මම වල ලියාගන්නේ පැත්තේ. 3 වරක් 4 12යි මේ එකයි 13න් 3 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි මේ එකයි 10යි. ඔන්න 3න් නම් ගුණ කරලා ඉවරයි. දැන් ඊළඟට 7න් මෙන්න 7 වරක් 6 42යි 42න් 2 දාන්න එකක් පන්නලා 4ක් ඉතුරුයි. 7 වරක් 4 28යි 28යි 4යි 32න් 2 දානවා 3ක් ඉතුරුයි. 7 වරක් 3 21යි 21යි මේ 3යි 24යි. දැන් තියෙන්නේ එකතු කරගන්න 8යි 3යි 2යි 5යි 2යි 5යි 2 නම් උත්තරය ආවා 25258යි කියලා. ඒ ප්‍රශ්නාංක 4. බලමු ප්‍රශ්නාංක 5 කවුරුවත් හදන්න එපා. හරිනම් හරි දාගෙන යන්න. 4004 ගුණ කිරීම 62. බලන්න එහෙනම් කෙලවරේ ඉඳන් ඉස්සෙල්ලා දෙකෙන් මෙන්න මම ගුණ කරනවා. දෙවරක් 4 8යි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 4 8යි. කීයද වෙන්නේ? 808000යි. ඊළඟට 6න් එනම් මෙන්න 6 වරක් 4 24න් 4 දාන්නේ එකක් පන්නලා හැබැයි. ඊළඟට 6 වරක් බිඳුව බිඳුවයි බිඳුවයි 2යි 2යි 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 4 24යි. දැන් තියෙන්නේ එකතු කරගන්න මෙන්න පහළට 8යි 4යි බිඳුවයි 4යි බිඳුවයි 2යි 2යි 8යි බිඳුවයි 8යි 4යි 2යි. නම් උත්තරේ ලොකු ගාණක් වෙනවා කමක් නැහැ. 248240. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් 248248යි. ඒ ප්‍රශ්නාංක 5. තව එකක් තියෙනවා තාම හදන්න එපා. හරි වැරදි විතරක් දාගෙන යන්න. ප්‍රශ්නාංක 6. බලන්න මොකද තියෙන්නේ කියලා. 805 ගුණ කිරීම 47. අපි බලමු. 805 ගුණ වෙන්න ඕනේ 47. බලන්න ඉස්සල්ලාම ගුණ වෙන්නේ 7න්. 7 වරක් 5 35න් 5 දානවා 3ක් ඉතුරුයි. 7 වරක් බිඳුව බිඳුවයි 3යි 3යි. 7 වරක් 8 56යි. ඔන්න 7න් ගුණ කරලා ඉවරයි. දැන් 4න් එහෙනම් මෙන්න ගුණ කරනවා. 4 වරක් 5 20යි 20න් බිඳුව දාන්න එකක් පන්නනවා.
දෙකක් ඉතුරුයි. 4 වරක් බිඳුව බිඳුවයි 2යි 2යි 4 වරක් 8 කීයද වෙන්නේ 32යි. ඔන්න ගුණ කරලා ඉවරයි. දැන් තියෙන එකතු කරගන්න 5යි 3යි බිඳුවයි 3යි 6යි 2යි 8යි 5යි 2යි 7යි 3 නම් උත්තරේ එනවා 37835යි. ඉතින් ඔය විදිහට තමයි ගණන් 6 හැදෙන්න ඕනේ. අපි ගිය සතියේ ඉගෙනුවා මේකලේ අද දුන්නාභ්‍යාය සාකච්ඡා කරන එක. හදන්න එපා. ඊළඟ ගණන් තුනක් බලලම තමයි වෙලාව දෙනවා. ඉන්න බය වෙන්න එපා. කවුරුත් දැන් මේ වෙලාවේ ලියන්න යන්න එපා. මේ වෙලාවේ හරියට බලන් ඉන්නයි ඕනේ. වරදින්න නම් දේවල් නෙමෙයි ඒක උගන්ලා තියෙන්නේ. දැන් ওই ටික 6ම හරිනම් තමයි හොඳ. හරි මෙන්න ප්‍රශ්නාංක 7 වගන්ති ගන්න කිසි ප්‍රශ්නයක් නෑ. මම කිව්වා වගන්ති 3ක් එපා. හදලා පෙන්නන්න එක වාක්‍යයක් එක්ක උත්තරේ ලියන්න. මෙන්න මගේ ගාන. ශාලාවක එක් පෑලියක පුටු 57 බැගින් පෑලි 35ක් ඇත. ශාලාවේ ඇති පුටු ගැන ඔයාලට තේරෙන්න ඕනේ 57 ගොඩවල් 35ක්. එහෙනම් මෙන්න මම ගුණ කරනවා 57 කීයෙන්ද 35යි. අපිට එකපාර 35 සරක් චක්‍රයෙන් ගුණ කරගන්න බෑ. නෑ ඉස්සල්ලා 5න් ගුණ වෙන්න ඕනේ පස්සේ 3න්. එහෙනම් මෙන්න ඉස්සල්ලාම 5න් ගුණ කළොත් 5 වරක් 7 35න් 5 දානවා 3ක් ඉතුරුයි. හරි 5 වරක් 5 25යි 25යි 3යි කීයද වෙන්නේ 28යි. ඔන්න 5න් ගුණ කළාම ආව 285යි කියලා. ඊළඟට ගුණ වෙන්න ඕනේ 3න් මෙන්න 3 වරක් 7 21යි 21න් 1 දාන්නේ හැබැයි එකක් පන්නලා දෙකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 15යි 2යි 17යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ දැන් එකතු කරලායි ගන්න ඕනේ. මෙන්න 5යි 8යි 1යි 9යි 9යි 1යි. නම් මෙන්න මට උත්තරය ආවා 1995යි. එහෙනම් වාක්‍යයක් එක්ක ලියන්න ඕනේ. මොකක්ද? ශාලාවේ ඇති මුළු පුටු ගණන 1995යි. එක වාක්‍යයක් එක්ක ඉස්සරහින් උත්තරේ ලියවනම් ඇති. ශාලාවේ ඇති මුළු පුටු ගණන 1995යි කියලා. ඒ ප්‍රශ්නාංක 7. ඉතින් ප්‍රශ්නාංක 8. පාසල් බස් රථයක ගමන් කළ හැකි උපරිම සිසුන් ගන්න 55කි. එවැනි බස් රථ 6ක ගමන් කළ එනම් වෙන්න ඕනේ උපරිම ගානේ 55 ඒවා 6ක්. නිකන් ඒක නා සරල එකක්. ඉතින් ප්‍රශ්නාංක 8 55 නේද ඒක 55යි. ඒ වගේ බස් 6යි. එහෙනම් 55 ගුණ වෙන්න ඕනේ 6න් නිකම්ම ගන්න පුළුවන් ඒක නා. 6 වරක් 5 30න් බිඳුව දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 5 30යි 3යි 30 නම් මෙන්න අවසානට වාක්‍යයක් එක මුළු සිසුන් ගන්න නැත්නම් ගමන් කළ හැකි මුළු සිසුන් ගන්න. නැත්නම් ගමන් කළ හැකි උපරිම සිසුන් ගන්න 330යි. ඒ ප්‍රශ්නාංක 8. අන්තිම එකත් බලලා මිම්මු. මෙන්න අවසාන එක. පාසල් සිසුවෙකුට අභ්‍යාස පොත් 8ක් අවශ්‍ය වේ යන්න අහගන්න. එක් අභ්‍යාස පොතක මිල රුපියල් 48කි. පන්තියේ සිටින සිසුන් 35කි. සිසුන් 35 දෙනාටම අවශ්‍ය අභ්‍යාස පොත් මිලදී එහෙනම් මෙන්න ඉස්සල්ලාම මට හෙව්වේ හැකි එක සිසුවෙක්ට යන ගාන. ඇයි එක්කෙනෙක්ට ඕනේ පොත් 8ක්. එහෙනම් මෙන්න එතකොට නම් වාක්‍ය දෙකක් වගේ ලියන එක ඔයාට පැහැදිලි. ඒකේ කියන්නේ වීඩියෝ විභාගේ වැඩිපුර ලකුණු හම්බෙනවා නෙමෙයි. ඔයාට ගාන ලේසියි. මෙන්න මම ඉස්සල්ලාම කියනවා එක් සිසුවෙකුට අවශ්‍ය මුදල වෙන්න ඕනේ එක්කෙනෙක්ට ඕනේ 48 පොත් 8ක්. එහෙනම් මෙන්න එක්කෙනෙක්ට ඕන ගාන කියන මම ඉන් පෑනේ හදන්නම් මේක පැහැදිලි නැති හින්දා මේ පෑන් ලියනවා අඩු වෙන කළු එක. එක් සිසුවෙක්ට ඕන ගාන කියන්නේ 48 8ෙන් ගුණ කළාම එන ගාන බලමු කොහොමද මෙන්න 48 ගුණ වෙන්න ඕනේ 8ෙන්. 8 වරක් 8 64න් 4 දානවා 6ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 6යි කීයද වෙන්නේ 38යි. එහෙනම් මෙන්න එක් සිසුවෙකුට යනවා රුපියල් 384ක්. පැහැදිලිනේ? හරි දැන් අහන්නේ ඕ වගේ ඉන්නවා සිසුන් 35ක්. එහෙනම් ඔය ගාන ගුණ වෙන්න ඕනේ 35. එහෙනම් මම මේ පැත්තට ගන්නනේ. පරණ ගන්න එපා. මම අන්න අරකම තමයි ගන්නෙ මෙතන. එහෙනම් දැන් වෙන්න ඕනේ 384 ගුණ වෙන්න ඕනේ 35න්. අන්න එතකොට එනවා අවශ්‍ය මුළු මුදල. එහෙනම් ඉස්සල්ලාම 5න් ගුණ කළොත් 5 වරක් 4 20න් බිඳුව දානවා 2ක් ඉතුරුයි. 5 වරක් 8 40යි 2යි 42න් 2 දානවා 4ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 4යි 19යි. හරි ඔන්න 5න් ගුණ කරලා ඉවරයි. ඊළඟට 3න් 3 වරක් 4 12න් 2 දානවා 1ක් ඉතුරුයි. 3 වරක් 8 24යි 1යි 25න් 5 දානවා 2ක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි කීයද වෙන්නේ 11යි. හරි දැන් එකතු කරගන්න බිඳුවයි 4යි 14න් 4 දානවා 1ක් ඉතුරුයි. 3යි 1යි චුට්ටක් ගාන මෙතනින්. එහෙනම් දැන් අවසානට වාක්‍ය අවශ්‍ය මුළු මුදල 13440යි. නම් මෙන්න
අවශ්‍ය මුළු මුදල කියලා අන්තිමට වාක්‍යයක් ලියුව හැකි 13440. ඒ කියන්නේ ඉස්සල්ලාම x ඉසුවේකට අවශ්‍ය පොත් ගාන හෙව්වා. ඒක මේකෙන් ගුණ කළා. ඔයන්න තියෙනවා ගුණ කිරීමේ ගණන් 9. දැන් අඩුපාඩුවක් ගණන් හදන්නේ විනාඩි 5ක් දෙන්නම්. හරි. හරි එහෙනම් එහෙම තමයි මේ දෙක වෙන්න ඕනේ. දැන් අපිට දැන් උගල ගන්න තියෙන අර කෑලි දෙක අපි එකක් ගාලා ඉගෙන ගමු. මෙන්න දැන් ගුණ කිරීම ඉවරයි. දැන් අපිට තියෙනවා බෙදීම සහ ඉස්ලාම් බෙදීම කියන එක. මෙහෙමයි ඉස්ලාම් දීර්ඝ බෙදීම ගැන කිව්වොත් උදාහරණ ටික එක්කම බලමු. බලන්න පිටු අංක 16. පිටු අංක 16. බලන්න පළවෙනි ගාන 675 බෙදීම 3 සහ ඊළඟ ගාන තියෙනවා මෙන්න මේ
මේ එක 4 ඉලක්කමක් වැඩි. 4 වෙනි ගාන කියලා තියෙන අර 2244 බෙදීම 1000 අර යටට එද්දි එක 4 වැඩි වෙලා. එතකොට ඒක අගේ 4 ඉලක්කම කපා ගන්න. එහෙනම් මෙන්න පළවෙනි ගාන අර 3 4 නෙමෙයි තියෙන්නේ. අර පළවෙනි ගාන සහ දෙවෙනි ගානම තමයි දීර්ඝ බෙදීමක් දාලා මම තාලා බෙල්ලලා තියෙන්නේ. එහෙනම් මෙන්න පළවෙනි ගාන තියෙනවා 675 මේ 675 බෙදීම 3. ඉස්සරහෙන් උත්තරේ දාන්න සහ උනේ යටින් මම දීර්ඝ බෙදීමක් අරගෙනක් තියෙනවා 675 බෙදීම 3 කියලා. හරියට බලා ගන්න දැන්. මෙන්න අපි බලන්නේ මේ මුල සංඛ්‍යාව ඉඳාගෙන යන්නේ මුලින්ම 6 තියෙන්නේ 6ට 3 ගොඩවල්. චක්‍රය ඕනේ 6ට 3 ගොඩවල්. 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. එහෙනම් 2යි තියෙනවා මෙන්න 6ට 3 ඒවා 2යි. දැන් මෙතනට දාපු ගමන් ගුණ කරන්න ඕනේ. 3 වරක් 2 6යි. අඩු කරන්න බිඳුවයි ගන්න තියෙන්නේ මේ 7. දැන් ඔය පියවර තුනමයි යන්න මොළවට ගන්න. ඔය තුනමයි මොකද ඉස්සල්ලාම පළවෙනි සංඛ්‍යාවට බැලුවා. මෙතනට ආපු ගමන් ගුණ කරලා දෙම දෙකක් එකට ආපු ගමන් අඩු කරලා උත්තරේ ගත්තා. ඊළඟ සංඛ්‍යාව ගත්තා. ඔය තුනෙන් එහාට යන්නේ නැහැ. මෙන්න දැන් 7ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. අඩු කළාම 1යි ගන්න ඕනේ මේ 5. 15ට 3 ඒවා 5යි. 3 වරක් 5 15යි. අඩු කළාම ඉතනම් මෙන්න බෙදිලා ඉවරයි. මගේ උත්තරේ එනවා 225යි. එහෙනම් මෙන්න අවසාන උත්තරය ආවා 225යි කියලා. ප්‍රශ්නාංක 2 බලන්න ඔයාලට බෙදීම එකමයි තියෙන්නේ කීය තියෙන 2244 බෙදීම 17 බලමු උත්තරේ කීයක් එයිද කියලා. මෙහෙම තියෙන 2244 දීර්ඝ බෙදීමක් අරන් තියෙනවා 17න්. බලන්න ඉස්සල්ලා මෙහෙම දෙකට 7 ඒවා තියනවද? නෑ කියලා බිඳුවක් දාලා 17 වරක් බිඳුව බිඳුවයි ඊළඟ එක ගත්තත් ප්‍රශ්නයක් නෑ. එහෙම නැතුව පළවෙනි පියවරම මුලට බිඳවල වැඩක් වෙන්නේ නෑනේ. දෙකට 17 ඒවා නෑ. එහෙනම් මම බලනවා 22කට. හරිද? හරි ඒක කමක් නෑ. හැබැයි ළමයින්ට පැටලෙනවා. එතකොට අර පෙලක් වෙලාවට බිඳුව නොදා යනවා. ඒක අපි බිඳුව දාලාම යම් එන්න එහෙනම් කිව්ව පොදු පියවරමයි. දෙකට 17 ඒවා නෑ. ඒ කියන්නේ බිඳුවයි. 17 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 2යි. දැන් ගන්න ඕනේ ඊළඟ සංඛ්‍යාව. හරි 22කට 17 ගොඩවල්. අපි දන්නේ 22කට 17 ගොඩවල් එකක් ඇති. 17 වරක් එක 17යි. අඩු කළාම 5යි. ඊළඟට ගන්න ඊළඟ සංඛ්‍යාව 54. 54ට 17 ඒවා ඇති 54ට 17 ඒවා 2යිද 3යි 3යි නේ 17 වරක් 3 ගුණ කරලා බලන්න 51යි නම් මෙන්න 3යි 17 වරක් 3 මට එනවා 51යි අඩු කළාම 3යි ගන්න තියෙන්නේ මේ 4නේ හරි 34ට 17 ඒවා එනවා 34ට 17 ඒවා මට එනවා කීයක්ද දෙකක් ගන්නටම හරියනවා 17 වරක් 2 34යි අඩු කළාම මෙන්න මගේ අවසාන උත්තරය ඇවිල්ලා ඉවරයි 132යි. ඒ ප්‍රශ්නාංක 2. හරි එහෙනම් මෙන්න මම යනවා ප්‍රශ්නාංක 3ට මේ බලන්න. උදාහරණාංක 3. කෙලින්ම දීර්ඝ බෙදීමයි තියෙන්නේ. මෙන්න අහන්න. 1980 බෙදීම 15 තියෙන්නේ. හරි අපි මේ ක්‍රමයටම යන්නේ පළවෙනි එකේ ඉඳන් බලන්න මෙන්න. 1ට 15 ඒවා නැහැ. එහෙනම් බිඳුවයි 15 වරක් බිඳුව බිඳුවයි. අඩු කළාම 1යි ගන්න ඕනේ මේ 9. හරිනේ? හරි දැන් බලන්න ඕනේ 19ට 15 ඒවාට 19ට 15 ඒවා 1යි. 15 වරක් 1 15යි. අඩු කළාම 4යි ගන්න ඕනේ මේ 8. හරිනේ? දැන් බලන්න ඕනේ 48ට 15 ගොඩවල් බලන්න හිතලා 48ට ඇති 15 ගොඩවල් 3ක් 15 වරක් 3 45යි. අඩු කළාම 3යි ගන්න මේ බිඳුව. 30යි 30ට 15 ඒවා 2යි 15 වරක් 2 30යි මෙන්න අහන්න ගානට උත්තරේ එනවා 132යි දැනගන්න බෙදීමේ සංඛ්‍යාවක මෙන්න මේ එන උත්තරේට අපි විශේෂ නමක් කියනවා ලබ්ධිය මොකක්ද කියන්නේ ලබ්ධිය සහ මේ ඉතුරු වෙන ගානට නමක් කියනවා ශේෂය මොකක්ද කියන්නේ ශේෂය නම් මම කියනවා මේ සංඛ්‍යාවේ ලබ්ධිය 132යි ශේෂය බිඳුවයි පැහැදිලිද? හරිද? විභාගය අහන්න පුළුවන්. අරද මෙහෙම දීලා ලබ්ධිය හා ශේෂය ලියා දක්වන්න. දැනගන්න. ලබ්ධිය කියන්නේ උත්තරේ, ශේෂය කියන්නේ ඉතුරු ගාන. හරි මෙන්න අවසානයේ තියෙන උදාහරණ මම මෙතනින් හදනවා. මාර්ගනාට ගණන් ගන්නවා මෙන්න මගේ අවසානයේ තියෙන උත්තරේ. ගාන. මොකක්ද තියෙන්නේ ප්‍රශ්නාංක 6 කියලා තියෙන්නේ. මට ප්‍රශ්නාංක 4 ඉලක්කම් ටික හදාගන්න. මොකක්ද තියෙන්නේ 2052 මෙන්න 2052 බෙදීම 19. හරිද? බලන්න එහෙනම් අර වගේමයි 2ට 19 ඒවා නැහැ නැත්තම් දාන්න බිඳුව. 19 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 2යි ගන්න ඕනේ මේ බිඳුව. දැන් 20ට 19 ඒවා
එකයි 19 වරක් එක 19යි අඩු කළාම එකයි ගන්න ඕනේ මේ 15 මෙන්න අරක ඕන වෙන තැන එකක් ගත්තානේ 15ට 19 ඒවා 15ට 19 ගියා නැහැ නැත්තම් මොකද කරන්නේ දාන්න ඕනේ බිඳුව නම් 19 වරක් බිඳුවයි අඩු කළාම 15යි දැන් ගන්න මේ දෙක 152ට 19ව ගන්න තියෙනවා 8ක් ඔයා ගුණ කරලා බලන්න 152 එනම් බිඳනම් අවසානට උඩ කිව්ව හැකි ලබ්ධිය 108යි ශේෂය බිඳුවයි පැහැදිලිනේ කියන්නේ හරි එහෙනම් මෙන්න ගණන් 3 ඔයාගේ උදාහරණ 4 ලස්සනට දාගන්න තියෙනවා පිටු අංක 16 උඩම තියෙන ගණන් 4 ඔය ඉක්මනට හදාගන්න
හරිද? ඉතින් හරි ඒ විදිහට තමයි කරන්න ඕනේ. දැන් ඉතින් ඔකත් ඔයගොල්ලෝ දන්න කාරණා. ඒ ඉඳ හැමෝටම කරගන්න පුළුවන්. හරි බලන්න මම දැන් මේක මකලා දානවා. බලමු අන්තිම ගානක්. දැන් මෙන්න අර වගන්ති විදිහට තියෙන ගානක්. ඒකත් අර වගේමයි. හරිද? මෙතන හදලා පෙන්නවා. ඊළඟට ඉස්සරහෙන් හරි යටින් හරි වාක්‍යයක් එක්ක උත්තරේ ලියුවා. එහෙනම් මෙන්න මම කරලා පෙන්නනවා. අවසාන ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 7. මොකක්ද තියෙන්නේ බලන්න. පුටු 6480ක් පාසල් 20කට සමසේ බෙදා දිය යුතුව ඇතනම් එක් පාසලකට ලැබෙන පුටු ගෙන වෙන්න ඕනේ 6480 20ෙන් බෙදා ගන්න ඕනේ. නම් මේ 6480 බෙදීම 20 කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට හදයියා. මෙන්න 6ට 20 ගොඩවල් නැහැ. 20 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 6යි. ඊළඟට සංඛ්‍යාව ගත්තොත් 4. 64ට 20 ගණන් 20යි 40යි 60යි තියෙන්නේ 3යි. 20 වරක් 3 60යි අඩු කළාම 4යි ගන්න ඕනේ මේ 8. 48ට 20 ගණන් තියෙන්නේ 2යි. 20 වරක් 2 40යි අඩු කළාම 8යි ගන්න ඕනේ මේ බිඳුව. 80ට 20 ඒවා 4යි 20 ඒවා 4ක් 80යි. නම් මෙන්න උත්තරේ ආවා 300 කියන අවසානට වාක්‍යයක් එක්ක ලියමු. මොකද්ද මගෙන් අහන්නේ? එක් පාසලකට ලැබෙන පුටු ගණන වාක්‍ය. එක් පාසලකට ලැබෙන පුටු ගණන. එක් පාසලකට ලැබෙන පුටු ගණන වෙන්න ඕනේ කීයද? 300ක් විතර. ඉතින් අර වගේමයි වාක්‍ය 3-4 ලියන්න ඕනේ නැහැ. හදලා පෙන්නුවා එක වාක්‍යයක් එක්ක උත්තරේ ලියුවා. ඒක තමයි ක්‍රමය. නම් මෙන්න 7 වෙනි කියා තියෙන්නේ ඒක 6 වෙනි එක. ඒ ප්‍රශ්නේ වගන්ති ප්‍රශ්නෙත් හදාගන්න. හරිද? ඉතින් හරි. ඉතින් ඒ විදිහට තමයි බෙදීම ගණන් ටික ඔයාලට දැන් තියෙනවා අභ්‍යාස පිටු අංක 16 ගණන් දෙකයි සහ පිටු අංක 17 ගණන් ටිකයි. මහා ගොඩක් මේ සතියේ ගෙදරට ඉන්නේ නැහැ. ඒක කරන්නද ඒක සම්පූර්ණ කරන්න ඕනේ. හරි මෙන්න අවසාන පිටුවට මම යනවා. බලන්න අවසාන පිටුව. පිටු අංක 18. මෙන්න මෙහෙමයි ඔයාලට තියෙන්නේ 10 ඔපි ඔය 10 100 1000 කියන්නේ එකට බිංදුව ඇවිල්ලා හැදෙන ඒවාට මෙන්න මේවා මේ 10 100 1000 මේවට කියනවා 10 බල කියලා. ඒ කියන්නේ මේ 1.0 නම් කව ගත්තොත් 10000 මේවට කියනවා අපි 10 බල. හරිද? සංඛ්‍යාවක් මෙන්න මේ වගේ ಗುಣ කරද්දි වෙන්නේ ඉස්සල්ලාම ඔයාට මේ පැත්තට තියෙනවා ಗುಣ කිරීම කියලා ඊතලයක් දාලා ಗುಣ කිරීම මේ පැත්තට තියෙනවා බෙදීම කියලා ඊතලයක් දාලා මේ ඊතල දෙක උඩ ಗುಣ කිරීමයි බෙදීමයි කියලා අපි චුට්ටකින් ලියාගමු. මෙන්න මෙතන තියෙනවා කොටුවක් මෙතන තියෙනවා කොටුවක් ඒකේ අපි ලියන්නේ මේ වැඩේ කරන විදිය. ඉස්සෙල්ලා බලන් ඉන්න. මෙන්න පළවෙනි මම උදාහරණ ටික කරලා තමයි ඔය කොටුව ලියන්නේ. මෙන්න පළවෙනි උදාහරණේ 24 ගුණ කිරීම 100. ගොඩක් ලේසි මේක. 24 ගුණ කිරීම 100. දෙවෙනි ගාන 340 ගුණ කිරීම 10. තුන්වෙනි ගාන 207 ගුණ කිරීම 1000. අන්තිම ගාන ප්‍රශ්නාංක 4 6 ගුණ කිරීම 100. අහන්නකෝ. ගොඩක් ලේසි වැඩක්. මොකද්ද කරන්නේ? ගුණ කරනකොට 10න් 100න් 1000න් ඒ කියන්නේ 10 බල වලින් ගුණ කරද්දි වෙන්නේ සංඛ්‍යාවේ අගට ඒ අර ගුණ කරන 10 බලයේ තියෙන බිංදු ටික දාන එක මේ
දැන් 24 ගුණ කළේ 100න් 100ට බිංදු 2යි නම් මේ සංඛ්‍යාව වල 24 ලිව්වා අග තියෙන්නේ බිංදු 2කට බිංදු 2ක් තියෙන්නේ මොකද තමයි උත්තරේ. ඔයා අර මේ හරහන් ලියලා මෙහෙම ලියලා 24 ගුණ කිරීම 100 ලියලා ඉස්සෙල්ලා බුන්දියෙන් ගුණ කරලා ආයි බිංදුවෙන් ආයි එකෙන් ගුණ කරලා බලන්න මේක එනවා. බොරුවට ඕනේ නැහැ. දැන් ඒකයි ක්‍රමේ. නම් කරන්නේ කොහොමද? සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරද්දී වෙන්න ඕනේ ඒ සංඛ්‍යාවේ අගට ඒ අදාළ බිංදු ගාන එකතු වෙන එක විතරයි එන්නේ. එතකොට නිකම්ම උත්තරේ එනවා කියන්නේ මේ 340 10ක් 340 ඉස්සරලා ලියන්න. 10ට බිංදු 1යි නා 1 බිංදු. එහෙනම් උත්තරේ එනවා 3400යි. මේ 207 1000 නම් 207 ඉස්සරලා ලියන්න. 1000ට බිංදු 3ක් හින්දා බිංදු 3යි. නම් උත්තරේ ආවා 207000යි. මේ 6 ලියන්න ඉස්සරලා නම් 100ට බිංදු 2යි හින්දා 600යි. පැහැදිලිනේ? එච්චරයි. මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාවේ අගට අදාළ බිංදු ගාන එකතු වෙන එක විතරයි වෙන්නේ. ඒ වෙන්නේ ಗುಣ කරද්දී. හරිනම් මෙන්න එන්න ඔයාගේ පිටු අංක 18 පළවෙනි පැත්තේ ලියන්න ඊතලයේ උඩ ಗುಣ කිරීම කියලා. දෙවෙනි පැත්තේ ලියන්න ඊතලයේ උඩ බෙදීම කියලා. ඉක්මනට පාඩල දෙකකින් ලියා ගන්න අස්සන පාඩ දෙකකින්. මේ පැත්තේ ಗುಣ කිරීම මේ පැත්තේ බෙදීම. වෙලා ගන්න එපා ඉක්මනට. ಗುಣ කිරීම එක පැත්තක අනිත් පැත්තේ බෙදීම. හරිද? ಗುಣ කිරීම සහ බෙදීම කියලා ලියලා ඉවරයි නම් එන්න ಗುಣ කිරීමේ පැත්තේ කොටුවට. ಗುಣ කිරීම පැත්තේ කොටුවේ දාන්න තරුවක් දාලා ලියන්න මං කියන එක. ලියන්න මං කියන එක. 10 කමාවක් 100 කමාවක් 1000. ලියන්න මං කියන එක මේ ಗುಣ කිරීම කොටුවේ 10 කමාවක් 100 කමාවක් 1000. 10 කමාවක් 100 කමාවක් 1000 32ක් දාලා වැනි 10 බලවලින් 10 බලවලින් ಗುಣ කිරීමේදී එහි ඇති බිංදු ගණන සංඛ්‍යාවේ අගට එකතු විය යුතුය. 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 පැහැදිලිද? එච්චරයි ඈ. 100 නම් බිංදු 2යි සංඛ්‍යාවේ අගට බිංදු 2ක් දැම්මා. 10 නම් බිංදු 1යි සංඛ්‍යාව 340 අගට බිංදුවක් දැම්මා. 1000 නම් බිංදු 3යි 240 ලිව්වා අගට බිංදු 3ක් දැම්මා. 100 නම් බිංදු 2යි 6 ලිව්වා බිංදු 2ක් දැම්මා. එච්චරයි. පැහැදිලිනේ? හරි. උදාහරණ හතර උත්තර හතක් විනාඩියෙන් දාගන්න. උත්තර හතරක් දාගන්න. හරිද? හරියනම් යන් අනිත් පැත්තට. දැන් ಗುಣ කරනකොට කලේ ඒ බිංදු ගානට සමාන ගාන බිංදු ගාන දාගන්න එක බෙදද්දි කරන්නේ බිංදු ගාන අයින් කරන එක. මේ බලන්නකෝ. එන උදාහරණ ටික මම බැලුවාම ඔයාලට තේරෙනවා. මෙන්න පළවෙනි උදාහරණ. මෙන්න බලන්න උදාහරණ ටික. පළවෙනි එක 1300 බෙදීම 10. 1300 බෙදීම 10. දෙවෙනි උදාහරණේ තියෙනවා 12800 බෙදීම 100. තුන්වෙනි උදාහරණේ තියෙනවා 19000 බෙදීම 100. 19000 බෙදීම 100. අවසාන උදාහරණේ තියෙනවා 5000 බෙදීම 10. 5000 බෙදීම 10. බලන්න
ಗುಣ කරද්දි කලේ බිංදු ගාන අගට දාගන්න එක බෙදද්දි කරන්නේ බිංදු අයින් කරන එක. මේ 10ට බිංදුව ගැන අග බිංදුව අයින් කළා. එහෙනම් උත්තරේ එන්නේ 130යි. 100ට බිංදු දෙකයි නම් බිංදු දෙක අයින් වෙන්න ඕනේ අග තියෙන. නම් 128. 100ට බිංදු දෙකයි නම් අග බිංදු දෙක අයින් වෙන්න ඕනේ 190යි. 10ට බිංදු 3යි අගින් බිංදු 3ක් අයින් කරොත් නිකම්ම පහ. එහෙනම් උත්තරේ ඔන්න බෙදන විදිහ. එහෙනම් මොකද වෙන්න ඕනේ? 10න් 100න් 1000න් බෙදනකොට බිංදු ගාන ඒ බෙදන සංඛ්‍යාවයි බිංදු ගාන අදාළ සංඛ්‍යාවෙන් අයින් වෙන්න ඕනේ. හරි ලියන්න එහෙනම් බෙදීම පැත්තේ කොටුවෙන් තරුවක් දාලා. බෙදීම පැත්තේ කොටුවෙන් තරුවක් දාලා ලියන්න. ලියන්න අර වගේම 10 කමාවක් 100 කමාවක් 1000 32ක් දාන්න ඉස්සරහට. 10 කමාවක් 100 කමාවක් 1000 10 කමාවක් 100 කමාවක් 1000 32ක් දාලා වැනි 10 බල වලින් බෙදීමේදී 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 එහි ඇති බිංදු ගණන එහි ඇති බිංදු ගණන එහි ඇති බිංදු ගණන එහි ඇති බිංදු ගණන බෙදන සංඛ්‍යාවේ අගින් බෙදන සංඛ්‍යාවේ අගින් බෙදන සංඛ්‍යාවේ අගින් බෙදන සංඛ්‍යාවේ අගින් ඉවත් විය යුතුය. 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 හරි. එහෙනම් මෙන්න තියෙනවා උදාහරණ 4 උත්තර 4ට අග්ගාලා දාගන්න. උත්තර 4 දාන්න. හරිද? හරි නම් ඔන්න බෙදීමත් හරි ಗುಣ කිරීමත් හරි යන්නේ. එතකොට දැන් අපේ තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් මෙහෙමයි. එතකොට මේ ජනවාරි මාසෙට අදාළව දුන්න මේ ටියුට් එක ජනවාරි කලාපය කියන ටියුට් එක දැන් මේ වෙනකොට පළවෙනි පාඩම් තුන. ඒ කියන්නේ 6 වසර සිලබස් එකේ පළවෙනි පාඩම් තුන සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ. දැන් මේක මේ වෙලාවෙන් බලලා මේ අභ්‍යාස මහ ගොඩක් නෑ දැන්. අභ්‍යාස අන්තිම පිළිවෙල පොඩි අභ්‍යාස දෙකක් තියෙනවා සහ ඊට කලින් පිළිවෙල බෙදීමේ පොඩි අභ්‍යාස ටිකක් තියෙනවා. ඒ ටික මේ වෙලාවෙන් ඉවර කරලා දාන්න. සහ ඊට පස්සේ දැන් ජනවාරි මාසේ පළවෙනි පාඩම් තුන ඉවරයි. පෙබරවාරි මාසෙත් පාඩම් තුනක් කරනවා සහ මාර්තු මාසේ පාඩම් දෙකයි තියෙන අපිට පොඩි පාඩම් දෙකක්. ඒකට පළවෙනි වාට අදාළව අපිට තියෙන පාඩම් 8යි. ඒ 8 අපි එහෙම ඉවර කරන්නේ. එතකොට දැන් පෙබරවාරි මාසෙට අදාළව කරන පාඩම් තුන තමයි හතරවෙනි පාඩම කාලය, පස්වෙනි පාඩම නිමාණය හා වැටීම සහ පස්වෙනි පාඩම සංඛ්‍යා රේඛාව සහ නිමාණය හා වැටීම කියන පාඩම් තුන තමයි පෙබරවාරි මාසේ කරන්නේ. ඒකට අදාළ ටියුට් එක ගන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් ජනවාරි ටියුට් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. මේක හැබැයි ඒක ගන්න එනකොට මේක අරන් එන්න අනිවාර්යයි. එතකොට මේකේ අඩුපාඩුවක් ඔයගොල්ලන්ට වුණා නම් මට ඒක පැහැදිලි කරලා දෙලා අස්සම් කරලා දෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ එන්න ඕනේ මේ ඉරිදා. පෙබරවාරි 8
නෙමෙයි පෙබරවාරි 7 වන ඉරිදා ක්ලාස් එකේ දෙනවා ටියුට් අපි ගෲප් එකට දාන්නම් වෙලාව. ඉතින් ඒ වෙද්දි අනිවාර්යෙන් මේ ටියුට් එක ඉවර කර ගන්න. බොහෝ දුරට ඉරිදා හවස දෙයි. ඉතින් ඉරිදා උදේ වෙන්න කලින් සෙන්සුරාදා දවස් තුන කොහොම හරි ටියුට් එක සම්පූර්ණ කරගන්න බලන්න. හරි එහෙනම් ටියුට් එක පෙබරවාරි මාසේ අදාළ ටියුට් එක ගන්න ඕන වෙලාව ගෲප් එකට දාන්නම්. ඒක බලලා ඒ වෙලාවට එන්න. පාට දැන් මේ ටියුට් එක කළාම ආයි අච්චු පොතේ මොකවත් කරන්න ඕනේ නැහැ. හේතුව අච්චු පොතේ සියලු අභ්‍යාස ඒ විදිහට මේ ටියුට් වලට දාලා තියෙන්නේ. දැන් පෙබරවාරි මාසේ කරන ටියුට් එකෙත් එමය අච්චු පොතේ ඔක්කොම අභ්‍යාස ටික ඒකට දාලා තියෙන්නේ. හරි එහෙනම් ඉරිදාට එන්න ටියුට් එක ගන්න මේකේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. ආයිබෝවන්.